අයිබෝවන් පදාර්ථය විකිරණේ දෙවනි වීඩියෝ එකෙන් ඔන්න අපි හම්බ වෙන්නේ. එතකොට පළවෙනි වීඩියෝ එකේ මම ගොඩාක් මේ ගණනය කිරීම පැත්ත ඇත්තටම කතා කරේ නැහැ. හැමෝම වෙද්දි බලලා ඇති. අර වීඩියෝ එකත් එක්කම printed note එකක් මම දානවා කිව්වා. මේ PDF එකක් ඇත්තටම print note එකක් නෙමෙයි PDF එකක් දානවා කිව්වා. ඒක දාඩම චුට්ටක් පරක් වුණා මුත් දැන් දාලා තියෙන්නේ ඔයාලට බලන්න පුළුවන්. ඒක බලලා තව දේවල් ඉගෙන ගන්න. ඒත් එක්කම පළවෙනි වීඩියෝ එක බලුවේ නැත්නම් ඒකත් බලලා මූලික දේවල් ටික ඉගෙන ගන්න. අද එතන ඉඳලා කෘෂ්ණ වස්තු විකිරණේ කොටස් ටික මම ඉවර කරලා දෙන්නම්. එතකොට 29 වෙනිදා වුණ පන්ති පටන් ගන්න බලාපොරොත්තුෙන් අපි මේ වෙද්දී ඉන්නේ. ඊට කලින් ඔයාලා මොනවා හරි ගොඩ ගහලා වැඩක් තියෙනවා නම් ඉවර කරගන්න. ඉවර කරගෙන 29 වෙනිදාන් පස්සේ පන්ති පුරුදු විදියට එන්න පුළුවන් ඔයාලට. සීය සීමාව කියන එක තවත් තියෙනවා. මම මේක අනිත් වීඩියෝ එකෙත් ඔයාලට කිව්වා. සීය සීමාව තුල ඉඳලා පන්ති තියන්න ඕන කියන තැන තමයි අපි තාම ඉන්නේ. නමුත් බොහෝ විට එම ලිමිට් එකක් නැතුව අර මීටරේ පරතරය තියාගෙන පන්ති කරන්න පුළුවන් මට්ටමක් අපිට ලැබෙයි බොහෝ විට. ඉතින් එතකොට සාමාන්‍ය පන්තික දාන ප්‍රමාණයෙන් භාගයක් 3 එකක් වගේ අතර ප්‍රමාණයක් දාන්න පුළුවන් අපිට මේ ඔයාලට වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මොනවා හරි බැලන්ස් එකක් ගහ ගන්න පුළුවන්. හෝල් දෙක තුනක් හරි දාලා ඒක නිසා ලොකු ගැටලුවක් තමයි. නමුත් පන්ති නොපවත්වන්න තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 29 වෙනිදා ඉඳලා පුරුදු විදියට පන්ති වලට ඔයාලට පැමිණෙන්න පුළුවන්. එතනදී අනිකුත් දේවල් අපි ආපුවම කතා කරමු. හරි. බලන්න එහෙනම් අපි කෘෂ්ණ වස්තු විකිරණය ගැන කියද්දී අපි කිව්වා විකිරණය කියන එකට චරිත දෙකක් තියෙනවා. එකක් තමයි ඒකේ විද්‍යුත් චුම්බක තරංගමය ස්වභාවයක් තියෙනවා. අනිත් එක අංශමය ස්වභාවයක් තියෙනවා. එතකොට මේ පදාර්ථය විකිරණේ පළවෙනි කොටස කෘෂ්ණ වස්තු ගැන කතා කරද්දී අපි කිව්වා විකිරණ කියන්නේ වෙන්නේ මේ ආලෝකය වගේ විද්‍යුත් චුම්බක තරංග වලට. අපි විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ ප්‍රධාන කොටස් තුනකට වෙන් කරා. මතකද බලන්න? පාරජම්බූල ප්‍රදේශය, දෘශ්‍යාලෝක ප්‍රදේශය සහ අදෝරක්ත ප්‍රදේශය කියලා. තරංගායාමයේ සාමාන්‍යයෙන් 690ට වඩා වැඩි. ඒ කියන්නේ තරංගායාම වැඩි කියන්නේ සංඛ්‍යාතයේ අඩු පැත්ත. අදෝරක්ත තාප විකිරණ පැත්ත කිව්වා. නැනෝමීටර් 390ට වඩා තරංගායාම අඩු පැත්ත. ඒ කියන්නේ අඩු පැත්ත තරංගායාම කියන්නේ සංඛ්‍යාත වැඩි පැත්ත. පාරජම්බූල ප්‍රදේශය කිව්වා. ඊළඟට 690යි 390 වගේ අතර ප්‍රදේශයේ මේ 690 390 කියන්න බෑ. සමහර අය 400 700 කියලා කියන මේ වගේ පරාසයක් අපිට කියන්න පුළුවන්. කොහොමත් ආසන්න වශයෙන් 390 690 වගේ තරංගායම අතර නැනෝමීටර් වලින් අපි තරංගායම සාමාන්‍යයෙන් මනින්නේ. අන්නේ අතර පරාසය තමයි අපි කිව්වේ මොනවා කියලා දෘශ්‍ය ආලෝකය කියලා. ඔන්න විභාගයේදී විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ ප්‍රධාන ප්‍රදේශ තුන මොකක්ද කියලා අහුවොත් පාරජම්බූල ප්‍රදේශය, දෘශ්‍යාලෝක ප්‍රදේශය සහ මොකද්ද අදෝරක්ත ප්‍රදේශය විදිහටයි අපි නම් කරන්න ඕනේ. ඊළඟ අපි කිව්වා ඕන වස්තුවක් තම උෂ්ණත්වය හේතු කොටගෙන පරිසරයට විද්‍යුත් චුම්බක තරංගයන් විමෝචනය කරනවා. හැම එකක් නෙමෙයි සමහර දේවල්. අන්නේ විද්‍යුත් චුම්බක තරංග වලට අපි කිව්වා මොනවා කියලාද? විකිරණ කියලා. අපේ ශරීරයෙන් පවා යම්කිසි ප්‍රමාණයක් විකිරණය කරන තාප විකිරණ ගොඩක් වෙලාට පිට වෙන්නේ චුට්ටක් පිට වෙන්නේ. හරි. එතකොට මිනිස්සුරෙන් පවා ගහකොළ ඕන එකකින් උෂ්ණත්වය හේතු කොටගෙන කිසියම් විකිරණ ප්‍රමාණයක් විමෝචනය කරනවා. ඊළඟට අපිට හොඳට විකිරණ පිට කරන කෙනෙක් තමයි පේන්නේ. කවුද? සූත්‍රිකා බල්බයක් ගත්තොත් උෂ්ණත්වය හේතු කොටගෙන සූත්‍රිකාව ගිනියම් වෙලානේ එකකින් විකිරණ පිට වෙන්නේ. ඒකේ විකිරණ කියලා ප්‍රධාන වශයෙන් පිට වෙන්නේ ආලෝකයයි තාප විකිරණයි. අපි කියව කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොන වගේ වස්තුවකටද? විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ සියලුම තරංගායාමයෙන් යුත් විකිරණ පිට කරන වස්තුවක් තියෙනවා නම් අන්න ඒකට කියන නම තමයි මොකක් කියනද? කෘෂ්ණ වස්තුවක් නැත්නම් බ්ලැක් බෝඩි එකක් කියලා කියන්නේ. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ සියලුම තරංගායාමයෙන් යුත් විකිරණ විමෝචනය කරන වස්තුවක් නම් අපි කියව ඒක කෘෂ්ණ වස්තුවක් කියලා. ඒතර අපිට විමෝචනයේ පැත්තෙන් ගත්තාම කෘෂ්ණ වස්තු විදිහට හම්බෙන්නේ සූර්යයා. සූත්‍රිකා බල්බේ මිනිස්සුර කෘෂ්ණ වස්තු නෙවෙයි. ඊළඟට අපි තව දෙයක් අවසානයේ කිව්වා වස්තුවකට තියෙන තව හැකියාවක් තමයි විකිරණ පිට කරන ගමන් පරිසරයෙන් පිට වෙන විකිරණ මොකද වෙන්නේ? උරා ගන්නත් පුළුවන්. දර්පණයක් වයගත්තොත් ඔන්න විකිරණ ගොඩක් උරා ගන්නවට වඩා පරාවර්තන වෙනවා. කළු අඳුර වගේ පෘෂ්ඨ ගත්තොත් වැටෙන හැම එකක්ම වගේ උරා ගන්නවා. එතකොට ප්‍රායෝගිකව පෘෂ්ඨයක ස්වභාවය තමයි වැටෙන විකිරණ වලින් කොටසක් උරාගෙන කොටසක් පරාවර්තනය කරන එක. උරා ගන්න ප්‍රමාණය ඒ පෘෂ්ඨයේ ස්වභාවයත් එක්ක තීරණය වෙන්නේ. එතකොට කෘෂ්ණ වස්තුවක් කියන එක අපි කොහොමද අවශෝෂණයේ පැත්තෙන් හිතුවේ?
කොහොමද හිතුවේ? මුද්‍රාගන්න තමා මත තම පෘෂ්ඨයේ මත පතනය වන සියලුම තරංගායාමයෙන් යුත් විකිරණ අවශෝෂණය කරගන්න පුළුවන් නම් චුට්ටක්වත් පරාවර්තනය නොකර අන්නේ වගේ වස්තුවට කියපු නම තමයි කෘෂ්ණ වස්තුවක් කියලා කිව්වේ. අපි කිව්වා අර ඝනකයක වගේ හදපු පොඩි සිදුරක්. ඒක කෘෂ්ණ වස්තුවක් කියලා කියන්න පුළුවන් කියලා. හරි. එතකොට විමෝචනයයි අවශෝෂණයයි දෙකම හිතලා අපි කිව්වා මුද්‍රා ගන්න අපි කිව්වා කෘෂ්ණ වස්තුවක් සඳහා පොදු අර්ථයක් මොකද විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ මම මේක හයිලයිට් කරගන්නත් කිව්වා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ සියලුම තරංග ආයාමයෙන් යුත් විකිරණ විමෝචනයත් කරන සියලුම තරංග ආයාමයෙන් යුත් විකිරණ අවශෝෂණයත් කරන වස්තුවක් තියෙනවා නම් අන්න ඒකට අපිට කියන්න පුළුවන් බය නැතුව ඒක මොන වස්තුවක්ද කෘෂ්ණ වස්තුවක් කියලා. ඒතර විමෝචනයේ පැත්තෙන් ගත්තොත් සූර්යා කෘෂ්ණ වස්තුවක්. අවශෝෂණයේ පැත්තෙන් ගත්තොත් අර සිදුරක් වගේ එකක් අපිට කෘෂ්ණ වස්තුවක් කියලා කියන්න පුළුවන්. ඝනකේ කාර්ය මතකනේ සිදුරක් ඕනේ සිදුරක් කෘෂ්ණ වස්තුවක් නෙමෙයි. හරි. හැබැයි කිසිවක් පරාවර්තනය කරන්නේ නැතුව ඔක්කොම රා ගන්න විදිහට සිදුරක් ඇදුවොත් ඒක අපිට කෘෂ්ණ වස්තුවක් විදිහට හිතන්න පුළුවන්. ඔන්න ඔය දේවල් ටික තමයි ධම්මම කතා කරේ. අද ලියන මාතෘකාව පෘෂ්ඨයක විමෝචකතාව කියලා. පෘෂ්ඨයක විමෝචකතාව දැන් අහගන්න අපි ගත්තොත් තී උෂ්ණත්වයේ තියෙන කිසියම් වස්තුවක් මම මේ ගන්නවා සාමාන්‍ය වස්තුවක්. එයාගේ උෂ්ණත්වය හේතු කොටගෙන පරිසරයට යම් යම් විකිරණයන් විමෝචනය කරනවා. හරි. ඒ ප්‍රමාණය මම ගන්නම්කෝ E1 කියලා. මම මුළු වස්තුවම ගන්නත් පුළුවන්. නැත්නම් ඒකක වර්ගඵලයක් හෝ කිසියම් වර්ගඵලයක් ගන්නත් පුළුවන්. මම ගන්නම්කෝ කිසියම් වර්ගඵලයක්. ඊළඟ මම ඔය වගේම තේ උෂ්ණත්වයේ තියෙන කෘෂ්ණ වස්තුවක් ගන්නවා. එයත් විකිරණ පිට කරනවානේ. එයාගෙත් මම අරයාගේ වගේම ගන්නවා ඒ වර්ගඵලයක්. මෙයායි ගත්ත වර්ගඵලය මෙයායි ගත්තාම එයා පිට කරන ප්‍රමාණය E2 කියමු. එතකොට මේ තියෙන්නේ තී උෂ්ණත්වයේ තියෙන කෘෂ්ණ වස්තුවක්. මේ තියෙන්නේ තී උෂ්ණත්වයේ තියෙන මේක සාමාන්‍ය වස්තුවක් නේ මට වැරදුනා. මේක සාමාන්‍ය වස්තුවක් මේ කෘෂ්ණ වස්තුව. උෂ්ණත්ව සමානයි මම තෝරාගත්තු වර්ගඵලත් සමානයි කියලා හිතමු. එතකොට අරය හැම එකම පිට කරන්නේ නැහනේ. මොකද එයා කෘෂ්ණ නෙවෙයිනේ. ඒ නිසා එයාගෙන් පිටවන ප්‍රමාණය තප්පරයට කියලා හිතමුකෝ අපි. E1 කියලා කියමු. තප්පරයට හොපයක් ගත්තත් චමන්නේ එම කාලය තුල මෙයාගේ පිටවන ප්‍රමාණය ඊට වඩා වැඩි. මොකද එයා හැම එකම පිට කරනවනේ කෘෂ්ණ වස්තුවක්නේ. ඒතර එයා පිට කරන ප්‍රමාණය E2 කිව්වොත් මෙන්න මේ E1 සහ E2 කියන අනුපාතය අපි නම් කරනවා මේ පෘෂ්ඨයේ විමෝචකතාව කියලා. හරි. වස්තුවේ ස්වභාවය හැරුණාම අනිත් ඔක්කොම සමාන වෙන්න ඕනේ. දෙන්නගේ උෂ්ණත්වය මොකද වෙන්නේ? TT. උෂ්ණත්වය සමානයි. මෙයාගේ තෝරාගත්තේ A වර්ගඵලයක් නම් මෙයාගේ කොච්චරද? A වර්ගඵලයක්. වර්ගඵල සමානයි. උෂ්ණත්ව සමානයි. එක වෙනස අරයා සාමාන්‍ය වස්තුවක් මෙයා කෘෂ්ණ වස්තුවක්. බෙදලා මෙන්න අනුපාතයට තමයි අපි කියන්නේ මෙයාගේ පෘෂ්ඨය මොකක් කියලාද? විමෝචකතාව කියලා. එතකොට සාමාන්‍යයෙන් E2 ට වඩා E1 අඩුයිනේ. E2 ට වඩා E1 අඩුයි. එයි අරයා හැම එකම පිට කරන කෘෂ්ණ වස්තුවක් මෙයා සමානව විතරක් පිට කරන කෙනෙක්. කොහොමත් E2 ට වඩා E1 අඩුයි කියන්නේ සිම්පල්ලි එකට වඩා අඩුයි. දැන් අපිට ආවොත් යම් පෘෂ්ඨයක් E බිඳුවයි කියලා.
ප්‍රායෝගිකව නම් එහෙම ඒවා නැහැ. හරි. මොකද අපි හිතමුකෝ විකිරණ පිට කරන්නෙම නැති වස්තුවක් ගත්තොත්. හරි. අපිට හිතන්න පුළුවන් ඊ කීයද 0යි කියලා. විකිරණ පිට කරන්නෙම නෑ වගේ. හරි. පිට කරන්නෙම නැති වස්තුවක් නම් ඊ 0යි. ඊළඟට යම් පෘෂ්ඨයක ඊ 0.5 කියලා හිතන්නකො. මොකක්ද ඒ කියන්නේ? කෘෂ්ණ වස්තුවෙන් පිට කරන ප්‍රමාණයෙන් භාගයයි පිට කරන්නේ. අරයා 1000ක් පිට කරනවා නම් ඒ වගේ මෙයා ගත්තොත් 500යි. අරයා 500යි මෙයා 250 වගේ භාගයකින්. ඊ එකයි කියොත් මොකක්ද ඒකේ තේරුම? ඊ එකයි කියොත් ඒ කියන්නේ මෙයා පිට කරන ප්‍රමාණයත් මේ ගානමයි කියන්නේ. එහෙම වෙන්න නම් අනිවාර්යෙන් මෙයාත් මේකම වෙන්න බෑ. ඒ කියන්නේ මෙයාත් මොන වස්තුවක්මද? කෘෂ්ණ මොනොත් තමයි ඒ වන විට සමානලා මෙයා කීයක් වෙනද? එකක් වෙන්නේ. එහෙනම් ඊ සාමාන්‍යයෙන් මෙයා පිළිනවා බිඳුවෝ ඊට වඩා වැඩි එකෝ ඊට වඩා අඩුයි. මෙතන සමාන වෙන්නේ කෘෂ්ණ වස්තුවක් මොනොත් මෙතන සමාන වෙන්නේ බිඳුවට සමාන වෙන්නේ විකිරණ පිට කරන්නේ නැති වස්තුවක් කියලා අදහස අපි ගත්තොත්. එතකොට පොදුවේ කොහොමද අපි විමෝචකතාවට අර්ථ දැක්වීමක් ගන්න? හඳුනා ගන්න. කිසියම් වස්තුවක තෝරාගත් වර්ගඵලයකින් විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාව. ශීඝ්‍රතාව කියන වචනේ තුල තියෙනවා තප්පරයකට කියන එක. යම් තැනක තීව්‍රතාවකුත් එතන තියෙනවා වර්ග මීටරයකට කියන අර්ථය. ඒකක වර්ගඵලයක් කියන. මෙතන අපිට ඒකක වර්ගඵලයක් ගත්තත් කමක් නැහැ. මෙයාගෙත් එකයි මෙයාගෙත් එකයි. නමුත් ඒකක වර්ගඵලයක්ම ගැනීම අවශ්‍ය නැහැ. හරි. එහෙනම් කිසියම් පෘෂ්ඨයකින් විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව මොකේට දරණ අනුපාතද? එම උෂ්ණත්වයේම තියෙන කෘෂ්ණ වස්තුවක අරයට සමාන පෘෂ්ඨ වර්ගඵලයකින් විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවට දරන අනුපාතය ගත්තොත් තමයි මේ පෘෂ්ඨයේ විමෝචකතාව කියලා කියන්නේ. හරි. එහෙනම් මෙහෙම ලියන්න. පෘෂ්ඨික විමෝචකතාව සිම්පල්ලි කියලා දාලා ලියන්න මෙහෙම. කෘෂ්ණ වස්තුවකින් විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ සියලුම තරංගායාමයෙන් යුත් විකිරණ විමෝචනය කරයි. නමුත් සාමාන්‍ය වස්තුවකින් සෑම විද්‍යුත් චුම්බක තරංගයක්ම විමෝචනය කරන්නේ නැත. ලියන්න. කිසියම් වස්තුවක තෝරාගත් වර්ගඵලයක් තුලින් විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව එම උෂ්ණත්වයේම පවතින එකම උෂ්ණත්වයෙන් ඕනේ එම උෂ්ණත්වයෙන් පවතින කෘෂ්ණ වස්තුවක සමාන පෘෂ්ඨ වර්ගඵලයකින්
විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවට විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවට දරණ අනුපාතය එම පෘෂ්ඨයේ විමෝචකතාව ලෙස හඳුන්වයි. එම පෘෂ්ඨයේ විමෝචකතාව ලෙස හඳුන්වයි. හරි. එහෙනම් රූපය ඇඳලා සිම්පල්ලි සමානයි E1 බෙදීම E2 කියලා ගන්නකො. හරි රූපය ඇඳලා ගන්න. ඊට පස්සේ ලියන්න මෙහෙම E1 කුඩායි හෝ සමානයි E2 නිසා සිම්පල් E අඩුයි හෝ සමාන 1 මෙහෙමත් දාන්න. සිම්පල් E එකට අඩු හෝ සමානයි කෘෂ්ණ වස්තුවක් සඳහා සිම්පල් E සමානයි 1 වේ. මෙයාට ඒකක මාන නැහැ. මොකද ශීඝ්‍රතා දෙකක් අතර අනුපාතයන්නේ සමාන වර්ගඵල ගත්තෙත් එක්ක ශීඝ්‍රතා නැත්නම් තීව්‍රතා අතර අනුපාතයක්. එකම මාන තියෙන දෙන්නෙක් අතර අනුපාතයෙන් ගත්තොත් සිම්පල් ඊට මානෙන්නේ නැහැනේ. එහෙනම් ඔන්න මාන නැති රාශියක් තමයි අපිට පෘෂ්ඨික විමෝචකතාව කියලා ආවේ. හරි සරලයි. එහෙනම් ඔන්න පෘෂ්ඨික විමෝචකතාව 0.3යි කියලා හිතන්නකෝ. එහෙනම් කෘෂ්ණ වස්තුව අපිට කරන ප්‍රමාණය 0.3යි මේ අපිට කරන්නේ. පෘෂ්ඨයක විමෝචකතාව 0.7යි කිව්වොත් කෘෂ්ණ වස්තුව අපිට කරන්නේ කොච්චරද? ඒකෙන් 0.7ක ප්‍රමාණයක් තමයි මේ අපිට කරන්නේ. ඔන්න ඔය සරල අර්ථය තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මාතෘකාව ලියන්න. පෘෂ්ඨික අවශෝෂකතාව පෘෂ්ඨික අවශෝෂකතාව විමෝචකතාව වගේම තවත් රාශියක් අපි හඳුනා ගන්නවා අවශෝෂකතාව කියලා. මෙන්න මේකයි තර්කය. හොඳට අහගන්නකො. අපි හිතමු මෙහෙම වස්තුවක් පෘෂ්ඨයක් මොකක් හරි පෘෂ්ඨයක් තියෙනවා. ඕකට විකිරණ පතරිනවා කියලා අපි හිතමුකෝ. ඔකින් කොටසක් පුරා ගන්නවා. කොටස මොකද වෙන්නේ? පරාවර්තන යනවා. ඔකනේ හේතුව. ඔකනේ ක්‍රමය. සාමාන්‍යයෙන් කොටසක් උරා ගන්නවා කොටසක් පරාවර්තන. ඕක තමයි විදිය. උරා ගන්න ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මෙයාලා උරා ගන්නවා කියලා. හරි. කොහොමයිලා පරාවර්තන උරා ගන්නවා. එතකොට කෘෂ්ණ වස්තුවක් නම් අපි කිව්වා වැටෙන ඔක්කොම උරා ගන්නව විතරයි මොනව වෙන්නේ නැද්ද? පරාවර්තන වෙන්නේ නැහැ. මම අර විමෝචකතාවත් එක්කම එන්න ඕන නිසා මම අකුරු දාන්නම්. මේක E1 කියලා දාමු. E1 උරා ගන්න ගාන මේක පතරි වෙන ගාන. එතකොට E2 වැටිලා E1 උරා ගන්න ඕන. ඔන්න මම E2 මේක දාලා E1 දැම්මේ අර කලින් විමෝචකතාවටම සංසන්දනාත්මක එහෙම වෙන්න. E2 වැටිලා E1 උරා ගන්නවා නම් කොච්චරක් පරාවර්තන වෙනවද? E2 ගෙන් E1 අඩු කරපුවම ඊටු ටික තමයි පරාවර්තන වෙන්නේ. හරි. එහෙනම් මේ පෘෂ්ඨයේ අවශෝෂකතාව කියලා කියන්නේ
E1 වෙදීම E2 කියන අනුපාතය. එතකොට ඒ කියන්නේ උරා ගන්න ප්‍රමාණය උඩට දාන්න ඕනේ. ඒක වැටෙන ප්‍රමාණයට දාන්න අනුපාතය ගන්න ඕනේ. දැන් හොඳට තේරුම් ගන්න කියන්න A සමානයි බිඳුව වුණොත් මොන පෘෂ්ඨයක්ද? A බිඳුව වෙන්න එකම හේතුව E1 බිඳුව වෙන්න ඕනේ. වැටෙන එකෙන් චුට්ටක්වත් උරා ගන්න නැතුව ඔක්කොම වගේ පරාවර්තනය කරනවා නම් උරා ගන්නෙම නැතුව අන්න ඒක ඇබ්සෝබ් ඒ කියන්නේ අවශෝෂකතාව ඇබ්සෝබිලිටි එක කීයද? ඒ කියන්නේ බිඳුවයි. අවශෝෂකතාව බිඳුවයි. හරි. හැබැයි හිතන්නකෝ මේක කෘෂ්ණ වස්තුවක් කියලා. කෘෂ්ණ වස්තුවක් නම් අපි කිව්වා පරාවර්තන නොකර වැටෙන ඔක්කොම උරා ගන්න ඕනේ. කෘෂ්ණ වස්තුවක් වුණොත් E1 කියන එකත් E2මයි එන ඔක්කොම උරා ගන්නවා. කෘෂ්ණ කිව්වොත් ඒ සමානයි 1යි. එතකොට මේ අවශෝෂකතාව කියන එකත් එකට අඩුයි හෝ කුඩයි බිඳුවට වැඩි හෝ සමාන. ඔහොමයි එන්නේ. එතකොට ඒ එක එන්නේ කෘෂ්ණ වස්තුවක් වුණොත් ඒ බිඳුව එන්නේ විකිරණ උරා ගන්න නැති එකෙක් වුණොත්. වැටි පෘෂ්ඨයක් ගත්තොත් වදින ඔක්කොම පරාවර්තනය වෙනවා නම් තමයි අවශෝෂකතාව කියද්ද බිඳුවක් කියලා එන්නේ. ඔන්න මම විමෝචකතාවයත් මෙහෙම වෙන්න දුන්නේ අවශෝෂකතාවත් මෙහෙම වෙන්න දුන්නේ. මෙතන ගත්තේ සාමාන්‍ය පෘෂ්ඨයකින් පිට වෙන එක උඩට දැම්ම කෘෂ්ණ වස්තුවෙන් පිට වෙන යටට දැම්ම. මෙතන ගන්නකොට උරා ගන්න එක උඩට දැම්ම වදින එක යටට දැම්ම. එහෙනම් අවශෝෂණය කරන ශීඝ්‍රතාව ඒ පෘෂ්ඨය මත විකිරණ පතන වෙන ශීඝ්‍රතාවට දරන අනුපාතය තමයි අපි අවශෝෂකතාව කියලා කිව්වේ. දැන් හිතන්නකෝ අවශෝෂකතාව 0.6යි කියලා. මොකද ඒකේ තේරුම? ඒ තේරුම තමයි වැටෙන ප්‍රමාණයෙන් 0.6ක් තමයි උරා ගන්න. 100ක් වටනොත් 60ක් උරා ගන්න. එහෙනම් කීයක් පරාවර්තනයද? 100න් 60ක් උරා ගත්තොත් ඉතුරු 40 තමයි මොනව වෙන්නද? පරාවර්තනය කරන්නේ. අවශෝෂකතාව 0.8යි කිව්වොත් 100ක් වටනොත් 80ක් උරා ගන්නවා 20ක් පරාවර්තනය කරනවා. එහෙනම් හරි. අවශෝෂකතාව කියන එක පිළිබඳ හොඳ අර්ථයක් ඔන්න අදහසක් ඔන්න ඔයාලට ලැබෙන්න ඕනේ. එහෙනම් පෘෂ්ඨික අවශෝෂකතාව කියලා ලියලා මේක අරගෙන එන ලැටි ලියන්න මෙහෙම. ප්‍රායෝගිකව කිසියම් පෘෂ්ඨයක් මත විකිරණ පතනය වූ විට කිසියම් පෘෂ්ඨයක් මත විකිරණ පතනය වූ විට එයින් කොටසක් පෘෂ්ඨයට අවශෝෂණය වී ඉදිරි කොටස පරාවර්තනය කරයි. පතනය වන ප්‍රමාණයෙන් අවශෝෂණය වන භාගය කොච්චර භාගයක්ද කියන එක අවශෝෂණ භාගය තීරණය වන්නේ පෘෂ්ඨයේ ස්වභාවය අනුවයි. අලුපෙන ලියන්න. පෘෂ්ඨය මගින් අවශෝෂණය කර ගන්නා ශීඝ්‍රතාව පෘෂ්ඨය මගින් විකිරණ අවශෝෂණය කර ගන්නා ශීඝ්‍රතාව වරහන් ඇතුලේ E1 පෘෂ්ඨය මගින් විකිරණ අවශෝෂණය කර ගන්නා ශීඝ්‍රතාව
पृष्ठे मत विकिरण පතනය වන වරන් ඇතුලේ E2 කියලා දාන්න. පතනය වන ශීඝ්‍රතාවට දරන අනුපාතය පෘෂ්ඨයේ අවශෝෂකතාව ලෙස හඳුන්වයි. රූපෙන්දලා ගන්නක A සමානයි E1 බෙදීම E2 කියන එක. A සමානයි E1 බෙදීම E2 කියන එක ගන්න කලින්ක වගේමයි. හරි. ඊළඟට හොඳට තේරුම් ගන්න ඕන අලියන් මෙහෙම E1 කුඩායි හෝ සමාන E2 නිසා A එකට වඩා අඩුයි හෝ සමානයි මෙහෙම ලියන්න. කෘෂ්ණ වස්තුවක් සඳහා A සමානයි 1 කියලා ලියන්න. කෘෂ්ණ වස්තුවක් ගත්තොත් Aත් 1යි. කෘෂ්ණ වස්තුවක E කීයද? Eත් 1යිනේ. Aත් 1යි. හරි. දැන් අහගන්න. කෘෂ්ණ වස්තුවක් ගත්තොත් E සමානයි A සමාන 1යි. හොඳට අහගන්න. කෘෂ්ණ වස්තුවක් ගත්තොත් E සමාන A සමාන 1යි. කෘෂ්ණ වස්තුවක් නොවන වෙන වස්තුවක් වුණොත් E A එක වෙන්නේ නැහැ ඊට අඩුයි. නමුත් හොඳට මතක තියාගන්න. පෘෂ්ඨයේ මොකක් වුණත් E සමානයි Aම. ඒ කියන්නේ ගානක දේවල් වලට දුන්නොත් පෘෂ්ඨයක විමෝචකතාව 0.3යි කියලා අය අහන්න ඕනේ කියලා දෙන්න ඕනේ. අවශෝෂක විමෝචකතාව 0.3යි කියලා දුන්නොත් අවශෝෂකතාවත් 0.3ම තමයි. එහෙනම් E සමාන A කියලා කෙලින්ම අපිට ඔන්න භාවිතා කරන්න පුළුවන් දෙන්න අවශ්‍ය නැහැ. එන ලියන්න ඕනෑම පෘෂ්ඨයක සිම්පල් E සමානයි A වන අතර සිම්පල් E සමානයි A වන අතර E සමානයි A වන අතර කෘෂ්ණ වස්තුවක් සඳහා E සමානයි A සමානයි 1 වේ. කෘෂ්ණ වස්තුවක් සඳහා E සමානයි A සමානයි 1 වේ. හරි. ඔන්න මූලික දේවල් ටිකක් අපි කතා කරේ. ත්‍රිපිටකයේ ඔන්න කෘෂ්ණ වස්තු විකිරණය සම්බන්ධව 19 වෙනි ප්‍රශ්න දක්වා බහුවර්ණ තියෙනවා. ඒ ගොඩක් දේවල් තව කියලා දෙන්න තියෙනවා. ඊට පස්සේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කොටස අපි පන්ති පටන් ගත්තාම කරමු. ඉතින් එහාට කෘෂ්ණ වස්තු කොටස තමයි ඔයාලා මේ වීඩියෝ එක බලන බදාද සහ බ්‍රහස්පතින්දා දවස් දෙකේ අපි ඉවර කරගමු. එතකොට 29 වෙනිදා පන්ති පටන් ගත්තට පස්සේ අපි අඩුපාඩු බලපු නැති අයට බලන්න දීලා අපි මේ පාඩම් ටික කරගමු. සැප්තැම්බර් විභාග තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. සමහර විට කල් යන්න පුළුවන්. මොකද ඔය යම් නෙමෙයි ඇත්තටම හැමෝම එකට කැමති නැහැ. හැමෝම විරුද්ධයි. මොකද මාස 4-5ක් වලට මෙසේජ් එක එක මාසයක් කල් දාලා ඒක කිසිම සාධාරණයක් නැහැ. ඉතින් ඒකට විරෝධී රට පුරාම යනවා. ඔය ක්ලාස් කරසලා විවිධ ඔය අතට ලයිව් ගිහලාම එක විරෝධයන් දක්වන එක හරිය. මම නම් එහෙම ලයිව් ආවේ නැහැ. නමුත් මේ රටේ ප්‍රසිද්ධ ගුරුවරු ඔක්කොම වගේ වීඩියෝ මේම ලයිව් වෙලා තිබුණා. ඉතින් ඒ වගේ විරෝධයක් දක්වන එක හොඳයි.
මම ආවේ නැතුණාට හරි නමුත් මාත් විරුද්ධයි. ඉතින් හරි නමුත් මේ සැප්තැම්බර් කල් යනකම් සැප්තැම්බර් කියලා හිතාගෙන ඉන්න එක තමයි හොඳ. කල් ගිය නැත්තම් එහෙම. ඉතින් ඒ හින්දා මොකද බලධාරීන් කින දෙයක් අහගෙන ඉන්නවරින් අපිට වෙන කරන්න දෙයක් නැහැ නේ. ඔය වගේ විරෝධයක් දක්වන මිසක්. ඉතින් ඔක්තෝබර් නොවැම්බර් වෙනකන් ගියොත් අපිට ඒක වැඩිපුර කාලය හොඳ වාසිදායක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සැප්තැම්බර් මාසෙදී සිලබස් ඉවර කර ගන්න විදිහට අපි වැඩ කරන්න ඕන. ලොකු කාලයක් නේ අපිට තියෙන්නේ. ජූලි අගෝස්තු මාස දෙකයි. හරි. මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි මාස පහක් කරන්න තිබ්බ දේ අපිට කරන්න තියෙන්නේ මාස දෙකයි. එහෙනම් හරි 250ක ශීඝ්‍රතාවයෙන් වැඩ කරන්න වෙනවා. ඉතින් වෙනද වැඩ කරන්නේ 100ක් නම් ඉදිරියේ සතියේ 250ක් කරන්න එකයි. මාස දෙකදී මාස පහකට ගෙදිනවා කිය. මාස පහකින් කරන්න තිබ්බ දේ මාස දෙකකින් කරද්දී ඒ වගේ කරන්න වෙනවා. ඉතින් විභාග කල් ගියොත් ඒක අපි සතුටුදායක දිනේ දෙක කරගමු. නමුත් කොහොමද සැප්තැම්බරේදී එක්සෑම් තියෙනවා කියලා හිතාන වැඩ කරන්න. ඒතර තව ආර දවස් කීයක් තියෙන්නේ? ජූලි මාසේ, අගෝස්තු මාසේ දවස් 60යි. මෙතන තව දවස් කීපයක් තියෙනවා 5-6ක් විතර. ඉතින් එතකොට 70ක් විතර තමයි තව තියෙන්නේ. ඒ 70 කියලා විතර උන්ට වැඩ කරන්න. හරි. එහෙනම් මාතෘකාව ලියන්න. ස්ටෙෆාන් බෝල්ස්මාන් නියමය. ස්ටෙෆාන් බෝල්ස්මාන් නියමය. ස්ටෙෆාන් නියමයක් කියනවා ස්ටෙෆාන් බෝල්ස්මාන් නියමය. හරි. දැන් බලන්න. ඔන්නවාලා උත්සාහ කරන්න පළවෙනි දෙවෙනි පිටුවල තියෙන දේ කරන්න. හරි. අගන්න මේ නියමයෙන් අපි උත්සාහ කරන්නේ ඔයාලට ඉදිරිපත් කරන්නේ කෘෂ්ණ වස්තුවකින් කොච්චරක් විකිරණ පිට වෙනවාද කියලා මනින්න. තව සරලකුවොත් තාප සන්නයනය සඳහා අපි සමීකරණයක් දන්නවනේ. Q බෙදීම T නැත්නම් Q ඩොට් සමානයි KA T1 T2 බෙදීම තාප සන්නයනය සඳහා සමීකරණයක් දාන්න. මනින්න. සංවහනය සඳහා දන්නවනේ සෙසිලන් නියමයෙන් ගත්ත සමීකරණය. Q ඩොට් සමානයි EA T2 T2R. හැබැයි විකිරණය මගින් තාපය හෝ කිසියම් විද්‍යුත් චුම්බක තරංගයක් එළියට දානවා නම් ඒක මනින්න අපි තව සමීකරණයක් දාන්නේ නැහැ. තාපේ පාඩම කරද්දී අපි සාමාන්‍යයෙන් කියනවා තාප සංක්‍රමණය ක්‍රම තුනයි සන්නයනයේ සංවහන විකිරණය විකිරණය ගැන විකිරණේ පාඩම ඉගෙන ගන්නවා කියලා. අන්න දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ එතෙන්. එහෙනම් වස්තුවක විකිරණයෙන් තාපය හානි වෙනවා. අපි මෙහෙම හිටගෙන ඉන්නකොට අපේ ඇඟෙන් තාපය හානි වෙන අපි නෙමෙයි ඕන වස්තුවක්. තාපය හානි වෙන ක්‍රම තුනක් තියෙනවා. සන්නයනයෙන්, සංවහනයෙන්, විකිරණයෙන්. ඔන්න විකිරණයෙන් හානි වෙන විදිය තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. අපි මේ ස්ටෙෆාන් මුලින්ම මේ කතා කරන්නේ කෘෂ්ණ වස්තුවක් සඳහා. ස්ටෙෆාන් මෙහෙම ගන්නවා කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක්. අරගෙන ඒකෙන් පිටවන විකිරණ ශක්ති ප්‍රමාණය මයින්නවා තප්පරයකට. තප්පරයකට මැන්නට මේක වර්ග මීටරයක් සඳහන්. ඒ නිසා මේකට අපි කියන නම තමයි තීව්‍රතාව. තප්පරයකදී කොච්චර වර්ගඵලයක් තුලින්ද? වර්ග මීටරයක් තුලින්. උෂ්ණත්ව T කියමු. මෙන්න මේ විකිරණ විමෝචනය කිරීමේ තීව්‍රතාව තමයි E කියන්නේ. ස්ටෙෆාන් නියමයෙන් කියන්නේ E කියන එක සමානුපාතිකයි T4 කියලා. නිරපේක්ෂ උෂ්ණත්වයේ කිවෙනි බලයටද හතරවෙනි බලයට සමානුපාතිකයි කියලා මේ නියමයෙන් කියන්නේ. ඔන්න හතරවෙනි බලයට සමානුපාතික තියෙන සමීකරණ දෙකක් ඔයාලගේ සිලබස් එකේ හම්බ වෙනවා. එකක් තමයි පොයිසෝන් සමීකරණය. බටයක් තුළ ද්‍රවයක් ගැලීමේ ශීඝ්‍රතාව කියද්දි ϕr 4 එනවා. යටට 8ට එක්කුත් වෙන උඩ 4 එනවා. r 4 r හතරවෙනි බලය. ඒ වගේ මෙතනත් අපිට එනවා උෂ්ණත්වයේ කියන නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයේ සම්බන්ධය. හතරවෙනි බලයේ සම්බන්ධයක් කියන එක තේරුම තමයි නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණනොත් 2/4 කියුණාද E 16 ගුණයක් වෙනවා. හදිස්සියවත් සූර්යයා දැන් ඉන්නේ කෙල්වින් 6000 විතරනේ. පෘෂ්ඨ උෂ්ණත්වය සූර්යාගේ මොතෝක හදිස්සියවත් 12000 වුණොත් ඒ ටික දෙගුණ වෙච්ච ගමන් සූර්යාගෙන් පෘථිවියට
විකිරණයේ ශක්ති ප්‍රමාණය 16 ගුණයක් වෙනවා. පෘථිවිය විනාශ වෙන හැමෝම. හරි 16 ගුණයක් කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ හින්දා අපි මෙතන තේරුම් ගන්න ඕනේ T ගේ සුළු වැඩි වීමකදී E ගොඩක් වැඩි වෙනවා. T ගේ සුළු අඩු වීමකදී E ගොඩක් අඩු වෙනවා. ඔබ තමයි සම්බන්ධය. එහෙනම් ස්ටෙෆාන් නියමයෙන් කියන්නේ කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් තුළින් විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව නැත්නම් ඒකක වර්ගඵලයක් තුළින් කිව්වොත් ශීඝ්‍රතාවක වර කමන්නේ. මොකද ඒකක වර්ගඵලයක් කියලා කියනවනේ. ඒකක වර්ගඵලයක් නොකිය වුණත් තීව්‍රතාව කිව්වොත් ඇති. තීව්‍රතාව කිව්ව ගමන් ඒකක වර්ගඵලය කියන එක කියවෙනවා. නමුත් අපි කියනකොට ඔක්කොම ටික දාලා කියමු. කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් තුළින් විකිරණ විමෝචනය කිරීමේ තීව්‍රතාව නිරපේක්ෂ උෂ්ණත්වයේ මොන බලයටද? 4 වෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ. ඔබ තමයි ස්ටෙෆාන් නියමයෙන් නැත්නම් ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියමයෙන් කියන්නේ. හරි. එහෙනම් ලියන්න ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියමය කියලා ලියලා යන්න වස්තුවකින් විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව මැනීම සඳහා සම්බන්ධතාවයක් ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියමයේ මගින් ඉදිරිපත් කර ඇත. මේ රූපය ගන්න. සමීකරණ මොකද ලියන්නේ පරූප විතරක් අඳ ගන්න. ඉවසලා යන්න. කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් තුලින් ගිලිවද තලියන් කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් තුලින් විකිරණ විමෝචනය කිරීමේ තීව්‍රතාව වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ කියලා මේකත් දැන් ලියන්න. මුලින් සමීකරණ මේ වාක්‍ය ලියවනම් අය ඕනේ නැහැ. කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් තුළින් පරිසරයේ විකිරණ විමෝචනය කිරීමේ තීව්‍රතාව වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ. එහෙනම් E සමානුපාතිකයි T4 එතකොට E සමානයි අපි නියතයක් දානවා. මේකට අපි කියන්නේ ස්ටෙෆාන් නියතය කියලා. ස්ටෙෆාන් නියතය. එයාගේ අග එන්නේ 5.667යි 10.8ක් කියලා. චුට්ටක් මම ඒකක ගැන කියන්නම්. මෙන්න මෙයාගේ ඒකක මොකද්ද කියන්නකො. මේන්නේ වොට් වර්ග මීටරයටනේ. වර්ග මීටරයක් තුලින් තප්පරයට පිටවන ශක්තියනේ. එහෙනම් මෙයා වර්ග මීටරයට වොට්. හරි. එතකොට මෙයා වර්ග මීටරයට නම් මෙතන කෙල්වින් 4ක් එනවනේ. එහෙනම් මෙයාගේ ඒකක වෙන්නේ වොට් වර්ග මීටරයට කෙල්වින් 4ට ඔහමයි එන්නේ. ස්ටෙෆාන් නියතය. ඔන්න අපිට එක සමීකරණයක් හම්බ වෙනවා. මේක නමුත් මතක තියාගන්න අවශ්‍ය නැහැ. එන ලියන්න සිග්මා ලියන්නේ ස්ටෙෆාන් නියතය කියලා.
5.67යි 10 වොට් වර්ග මීටරයට කෙල්වින් 4ට කියලා එන්නේ. වොට් ඕනනම් තප්පරට ජූල් කියලා දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. 5.67යි 10 වොට් වර්ග මීටරයට කෙල්වින් 4ට. හරි. ස්ටෙෆානියට අගයත් ලියා ගන්න. හැබැයි මේ සමීකරණය අපි ගත්තේ කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් සඳහානේ. මේ සමීකරණ ලියලා වරහන් විතර මෙහෙම ලියන්න. මේ සමීකරණ දාන්නේ කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් සඳහා. ඔක සාමාන්‍ය වස්තුවකට දාන්නේ නැහැ. ඔතරින් එන්නේ ඒකක වර්ගඵලයකින් පිටවෙන ප්‍රමාණයනේ. එහෙනම් ඔක දාන්නේ කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් සඳහා. හරි. දැන් අහගන්නකො. ඒතර මේ වස්තුවේ ඒකක වර්ගඵලයක් සලකපුවම පිට වෙන්නේ ඔච්චරයිනේ. මේකේ මම ගත්තොත් මුළු වර්ගඵලය A තියෙනවා කියලා. එතකොට මේකෙන් පිටවන මුළු ශීඝ්‍රතාවය. ඒතර තීරතාව කියන්න එපා. ශීඝ්‍රතාව. මොකද වර්ග මීටර නෙමෙයිනේ. ඒතර මුළු පෘෂ්ඨයේම පිටවන ශීඝ්‍රතාව ගන්න ඕන නම් මේක එනවා කොහොමද? A සිග්මා T4 කියලා. මේකත් මෙහෙම ගත්තට කොටු කරගන්න එපා. කොටු කරගත්තොත් මතක තියාගන්න එපා. එහෙනම් මේක අරගත්තනේ. ඊට පස්සේ ලියන්න වස්තුවේ A වර්ගඵලයක් සැලකුව විට වස්තුවේ A වර්ගඵලයක් පිටු සැලකුව විට විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව කැපිටල් E නම් අර E නෙමෙයි වෙන එකක් කියලා හිතන්නකෝ මේ. ඒත් මේ E එන්නේ වර්ග මීටර වොට්නේ. මේ E එන්නේ වර්ග මීටර නෙමෙයි වොට් විතරයි. වොට්. මෙතන වර්ග මීටරට වොට් මෙතන වොට්. කෘෂ්ණ වස්තුවේ A වර්ගඵලයක් සලකා. සලකුව විට විකිරණ විමෝචනය කිරීමේ ශීඝ්‍රතාව E නම් ඒ කියලා මේක ගන්න. මොකක්ද කටපාඩම් කරගන්න එක මතක තියාගන්න එක නෙවෙයි. මට කියන්නේ උඩ සමීකරණය මොකටද ඕනේ වෙන්නේ? කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයක් සලකලා. මේ තියෙන්නේ කෘෂ්ණ වස්තුවක A වර්ගඵලයක් සලකලා. හරි. හිතන්න ඊළඟට මේක කෘෂ්ණ වස්තුවක් නෙමෙයි මේක සාමාන්‍ය වස්තුවක් නම් අපිට කෘෂ්ණ වස්තුවක් මෙන්නේ සූර්යයනේ. දැන් මේක සාමාන්‍ය වස්තුවක් නම් මොකද කරන්න ඕන? අපි අද ඔන්න කතා කරා කෘෂ්ණ වස්තුවක් පිට කරන ප්‍රමාණයේ සාමාන්‍ය වස්තුවක් පිට කරන ප්‍රමාණය අතර අනුපාතය හැදෙනුව මොන වචනයෙන්ද? පෘෂ්ඨික විමෝචකතාව කියලා. කෘෂ්ණ වස්තුවක් පිට කරන ගාන ඊගෙන් අඩි කරපුවාම එන්නේ සාමාන්‍ය වස්තුවක් පිට කරන ගාන. එහෙනම් මම ඒක තව එකක් දා ගන්නවා. එතකොට මම දානවා මෙහෙම. EA සිග්මා T4 කියලා. ඔන්න සමීකරණය. මේකට දාන්න රටාවක් දාලා එක මතක තියාගන්න. මේක තමයි සමීකරණය. මේව මතක තියාගන්න. මේවා සමීකරණ තමයි. නමුත් මතක තියාගන්න ඕනේ නැහැ. මෙන්න මේකයි වැදගත් වෙන්නේ මේ. මේක කෘෂ්ණ වස්තුවක මොකක්ද? ඒකක වර්ගඵලයක් සඳහා මේක කෘෂ්ණ වස්තුවක A වර්ගඵලයක් සඳහා ඒ කියන්නේ ඕනම වර්ගඵලයක් සඳහා මේක ඕන වස්තුවක ඕන වර්ගඵලයක. නිකන් හිතන්නකෝ කෘෂ්ණ නම් මෙයා කීයද? 1යි. එතකොට මේක එනවා. ඒකක වර්ගඵලයකුත් ගත්තොත් මෙයත් 1යි. එතකොට මෙයත් 1යි මෙයත් 1යි කියන්නේ මේකත් වෙනවා. ඒ නිසා මේ දෙන්න මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක මතක තියාගන්න. එහෙනම් ලියන්න මේක ගත්තානේ ඉතින් යටි ලියන්න. පෘෂ්ඨික විමෝචකතාව සිම්පල් A වන පෘෂ්ඨික විමෝචකතාව සිම්පල් E වන ඕනෑම වස්තුවක් සඳහා දැන් ඕනෑම වස්තුවක ඕනෑම වර්ගඵලයක් සඳහා කැපිටල් E සමානයි EA සිග්මා T4. ඔන්න ඔක තමයි විකිරණය මගින් වස්තුවකින් විකිරණ තාප හානීමේ
සමීකරණ. තාපයම කියන්න බෑ මොන මොන හරි විකිරණ හානි වෙන්න පුළුවන්. හානි වෙන සමීකරණ තමයි මෙන්න මේ සමීකරණ. මොකක් සිම්පල්ලි කියන්නේ පෘෂ්ඨික විමෝචකතාව. කැපිටල් A තාපය හානි වෙන පෘෂ්ඨ වර්ගඵලය. සිග්මා ස්ටෙෆාන් නියතය. T පැහැදිලිව ලියන්න නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය. ඔන්න ටෙස්ට් එකේ තියෙන ප්‍රශ්න ඔන්න ගොඩක් කරන්න පුළුවන් ඔය තියරි හොඳට දන්නවා නම්. හරි. ඊළඟට ඔය තියරි එක ඉගෙන ගත්තට පස්සේ ඔය තියරි එකත් අපිට අර සන්නයන සංවහන සමීකරණ වගේමනේ. සන්නයනයේදී අපි ඉගෙන ගත්තා q dot සමානයි ka θ1 ඉන θ2 බෙදීම l. සංවහනයේ අපි ඉගෙන ගත්තා q dot සමානයි ea θ ඉන θr. විකිරණය ඉගෙන ගත්ත දැන් E දැම්මට ඔයකත් Q ඩොට්ම තමයි EA සිග්මා T4 කියලා. සන්නයන සංවහන විකිරණ. තාපයේ සංක්‍රමණයන ප්‍රධාන ක්‍රම තුනයිනේ. ඊට අමතරව වාෂ්පීභවනය වගේ ක්‍රමත් තියෙනවා. නමුත් ප්‍රධාන ක්‍රම තුනයි. එතකොට මේ ක්‍රම දෙකට වඩා විකිරණයේ තියෙනවා පොඩි වෙනසක්. දැන් මේක විශේෂයෙන්ම පේන දෙයක් නේ පරිසර උෂ්ණත්වය නේ. දැන් මෙහෙම හිතන්නකො. වස්තුවක් තියෙනවා T1 උෂ්ණත්වය කියලා හිතන්නකො. පරිසරයේ T2. සන්නයනයක් ගැන කතා කරනවා නම් ඔය වගේ දෙන්නෙක් අතර දැන් මෙතන සන්නයන වෙනවා කියනවා නෙමෙයි. සන්නයනේ වෙන්නේ වැඩි උෂ්ණත්වය දැන් අඩු එකටනේ. සංවහනයත් ඒකනේ. හැබැයි විකිරණයේදී එහෙම දෙයක් නැහැ. හොඳට අහගන්න කියන දේ. ඇයි විකිරණ එහෙම දෙයක් නැහැ කියන්නේ? මෙන්න මේකයි. පරිසරය ඇතත් නැතත් පරිසර උෂ්ණත්වයේ වැඩි වුණත් අඩු වුණත් මේකෙන් විකිරණ පිට කරන ශීඝ්‍රතාව ලියනකොට E1 කියමු. EA සිග්මා T1 හතරනේ. මෙතන කවදාවත් උෂ්ණත්ව වෙනසක් දාන්නේ නැහැ. T4 කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලය. පරිසර උෂ්ණත්වය දැන් මෙතන නම් අපි කෝ අතිරික්ත උෂ්ණත්වය කියලා. මෙතන උෂ්ණත්ව වෙනස. මෙතනදී එහෙම දෙයක් නෑ. විකිරණයේදී වස්තුවකින් විකිරණ පිට කරන ශීඝ්‍රතාව ගන්නකොට බලන්නම ඕනේ වස්තු උෂ්ණත්වය විතරයි. මෙයා වැඩක් නෑ. ඒ කියන්නේ අපේ ඇඟෙන් පරිසරයට විකිරණයෙන් තාපය ආනින කොහොමද පරිසර උෂ්ණත්වය හිතන්න ඕනේ. ඇඟේ උෂ්ණත්වය අනුව තමයි හැම පෘෂ්ඨය අනුව විමෝචකතාව පෘෂ්ඨ වර්ගඵලය වගේ තීරණය වෙනවා. නමුත් පරිසර උෂ්ණත්වයේ සීතල දවසක්ද රස්නේ දවසක්ද කියලා වැඩක් නැහැ. ශරීරයේ විකිරණ පිට වෙන ශීඝ්‍රතාව හොයද්දි වැදගත් වෙන්නේ මොන උෂ්ණත්වය විතරද? ශරීර උෂ්ණත්වය. පරිසර නෙමෙයි. දැන් ඔයාලට එහෙම කියද්දි හිතනවා ඇති ඉතින් මේ පරිසරයේ සීතලයි නම් වැඩියෙන් හානි වෙනවනේ කියලා. ඒක ඇත්ත. ඒ සන්නයන සංවහන මගින් විකිරණයේදී පිටවෙන එක තීරණය කරන්නේ වස්තු උෂ්ණත්වය. ඒක පරිසර උෂ්ණත්වය ඊට වඩා වැඩි වුණත් අඩු වුණත් සමාන වුණත් ඒක වැඩක් නැහැ. හරි ඒක ලියන්න මෙම මේ ආකාරයට විකිරණයේ මගින් මේ ආකාරයට විකිරණයේ මගින් තාපය හානිවීමේ ශීඝ්‍රතාව සොයාගත හැකිය. නමුත්
විකිරණය වීමේ යාන්ත්‍රණය විකිරණය වීමේ යාන්ත්‍රණය සන්නයන හා සංවහන යාන්ත්‍රණයන්ට වඩා වෙනස්ය. අල්පෙල්ලියන්න උෂ්ණත්වය නැත්නම් නිරපේක්ෂ උෂ්ණත්වය T1 වන වස්තුවක් T2 උෂ්ණත්ව පරිසරයක පවතින අවස්ථාව සලකමු. මේ රූපෙන් ගන්නකො. ඉතලෙ තිබ්බට කමන්නේ. මේ මොකද ලියන්න එපා වුනේ. ඒ වෙපා මේ රූපෙන් දින්නකො. ලියන්න වස්තුවෙන් විකිරණ විමෝචනය වීමේ E1 ශීඝ්‍රතාව වස්තුවේ උෂ්ණත්වය මත රඳා පැවතියද පරිසර උෂ්ණත්වය මත රඳා පවතින්නේ නැත. පරිසර උෂ්ණත්වය මත රඳා පවතින්නේ නැත. හරි. එහෙනම් E1 ලියන්න EA සිග්මා T1 4 කියලා. එක් කියලා දාගන්න. 1 1. දැන් අහගන්න. ඔන්න අපි මෙහෙම ඉන්නවා කියන්නකො. මගේ ශරීරයේ උෂ්ණත්වය අනුව ඇඟෙන් විකිරණ පිට කරනවා. ඒක කොහෙටද යන්නේ? පරිසරයට. හැබැයි පරිසරයත් ඉන්නේ කෙල්වින් බිඳුවේ නෙමෙයිනේ. පරිසරයත් මොකක් හරි උෂ්ණත්වයක් තියෙනවනේ. පරිසර උෂ්ණත්වය තියෙනවා. එතකොට මෙතනදී අපි සලකන්නේ පරිසරය කියන්නේ තව වස්තුවක් වගේ. අපි කියවනේ හැම පෘෂ්ඨයකටම විකිරණ පිට කිරීමේ හැකියාවක් තියෙනවා, උඩා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට හොඳට අහගන්න. විකිරණ පිට වෙනවා. මොන ශීඝ්‍රතාවෙන්ද? E1 ශීඝ්‍රතාවෙන්. එතකොට
ඇඟෙන් විකිරණ පිට කරනකොට බලන්න ඕනේ ඇඟේ උෂ්ණත්වය අනුව තමයි විකිරණ පිට වෙන්නේ. හැබැයි පරිසර උෂ්ණත්වය නිසාත් යම් කිසි පරිසරෙනුත් විකිරණ පිට කරනවානේ. පරිසරය කියන්නේ මොකක් හරි වස්තුවක්. එහෙම හිතපුවාම පරිසරයෙන් එන විකිරණත් අපේ ඇඟේ වදිනවා. මගේ ඇඟේ වදිනවා. ඒතර ඒ විකිරණ මගේ ඇඟේ වැදුනහම මොකද වෙන්නේ? ඒ වගේ යම් ප්‍රමාණයක් උරා ගන්නවා. අන්න එහෙම පරිසර උෂ්ණත්වය T2 නේ. පරිසර උෂ්ණත්වය හේතු කොටගෙන පිටවන විකිරණ වලින් යම් ප්‍රමාණයක් මේක උරා ගන්නවා. අන්නේ උරා ගන්න ප්‍රමාණය E2 කිව්වොත් ඒක ලියන්න පුළුවන් A සිග්මා T2 4 කියලා. ඒක A ඒක අවශෝෂණයක්. උඩ එක විමෝචනයක්. හැබැයි ඉතින් E සමාන A. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. එතකොට E2 ශීඝ්‍රතාවයෙන් උරා ගන්නතර E2 රඳා පවතින්නේ T1 මතද T2 මතද? මේ උරා ගන්න පරිසරයෙන් පිට කරන විකිරණය. එතකොට E2 තීරණය වෙන්නේ පරිසර උෂ්ණත්වය අනුව, E1 තීරණය වෙන්නේ මොන අනුවද? වස්තු උෂ්ණත්වය අනුව. එන ලියන්න. E2 දාගන්න ගෲපේ. ලියන්න. පරිසරයේද T2 උෂ්ණත්වයේ පවතින පරිසරයේද T2 උෂ්ණත්වයේ පවතින කිසියම් වස්තුවක් ලෙස සැලකිය හැකිය. කිසියම් වස්තුවක් ලෙස සැලකිය හැකිය. T2 හේතුවෙන් T2 උෂ්ණත්වය හේතුවෙන් පිට කරන විකිරණ වස්තුවේ ගැටේ එම විකිරණ වස්තුව මගින් උරා ගන්නා තීව්‍රතාව E2 නම් වස්තුව මගින් උරා ගන්නා තීව්‍රතාව E2 නම් E2 ගේ සමීකරණය ගන්නකො. E2 ගන්න බලන්න. හරි. ඊට ලිව්වා. එහෙනම් දැන් මේ බලන්න. මේ වස්තුවෙන් E1 පිට කරනවා E2 උරා ගන්නවා. දැන් වස්තු වලට දෙකක් තියෙනවා. E1 පිට කරනවා E2 උරා ගන්නවා. එතකොට අපි බලන්න ඕනේ දෙපැත්තටනේ පිට වෙනවා උරා ගන්නවා නම් අපිට බලන්න වෙනවා සම්ප්‍රයුක්තය. එහෙනම් මේ වස්තුවෙන් විකිරණ විමෝචනය කිරීමේ සඵල ශීඝ්‍රතාව සඵල ලියන්න වෙන්නේ E1 ගෙන් E2 අඩු කරලානේ. මේකෙන් මේක අඩු කරද්දී මේකත් A වුණාට කමන්නේ E ම දාන්න. ඒක වැරදි. නමුත් E A සමානයි. ඇත්තටම A දාන්න ඕන වුණාට E A සමාන නිසා මම E ම දාන්නම්. එතකොට E1 ගෙන් E2 අඩු කරද්දී A පිටට ගත්ත හැකි, A පිටට ගත්ත හැකි, සිග්මා පිටට ගත්ත හැකි මොකද වෙන්නේ? T1 අතර දෙන T2 4 කියලා අන්න අර සන්නයන සංවහන වගේ වලට ගැලපෙන ටිකක් ඒ වගේ සමීකරණයක් එනවා. කිසිම වෙලාවක මේක මෙහෙම ලියන්න එපා. EA සිග්මා හතරවෙනි බලයත් පිටට ගන්නම් කියලා. මෙහෙම ලියන්න බෑ. T1 4 T2 4 අඩු කරලා හතරවෙනි බලය ගන්න එකයි හතරවෙනි බලය අරන් අඩු කරන එකයි සමාන නැහැ. ඔය සමානෙන්නේ බයෝ අයට. හරි. එහෙම වෙන්න බෑ ඕන්න. මේ හතරවෙනි බලය අරන් අඩු කරනවා මිසක් අඩු කරලා හතරවෙනි බලය ගන්න බෑ.
හරි මේකත් වැරදි. එනවා ලියන්න මෙහෙම. වස්තුවෙන් විකිරණ විමෝචනය කිරීම හා වස්තුවෙන් විකිරණ විමෝචනය කිරීමත් අවශෝෂණය කිරීමත් සිදුවන නිසා සමස්ත ප්‍රතිඵලය සලකා බැලීමට සිදුවේ. සමස්ත ප්‍රතිඵලය කියන්නේ පිට කරන එකයි උරා ගන්න එකයි සමස්තේස්. ඒ අනුව විකිරණ විමෝචනය කිරීමේ සඵල ශීඝ්‍රතාවය නම් ලියන්න සමීකරණේ සඵල ශීඝ්‍රතාවය නම් කියලා සමීකරණ ගන්න. E සමානයි EA සිග්මා T1 4 T2 4 ඔමයි එන්නේ. හරි. දැන් ඔන්න විකිරණයට සමීකරණ දෙකක් ගත්තා. E කියන්නේ Q ඩොට්ම තමයි EA සිග්මා T1 4 T2 4 කියලා. ඒතර දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි මේකද දාන්නේ මේකද දාන්නේ කියලා. හොඳට අහගන්න. Q ඩොට් සමානයි EA සිග්මා T4 දාන්නත් පුළුවන්. Q ඩොට් සමානයි EA සිග්මා T1 4 T2 4 දාන්නත් පුළුවන්. උඩ එක දාන්නේ මොන වෙලාවටද යට එක දාන්නේ මොන වෙලාවටද? මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න සූර්යයා ගැන අපි හිතනවා. සූර්යයා මෙහෙම ඉන්නවා. එයා කෙලින් 6000ක් විතර. ඒ සූර්යයා ආසන්නේ මේ අහලපහල ළඟ ඒ තරම් උෂ්ණත්වයක් තියෙන ලොක් කෙනෙක් නැහැ. සූර්යාගේ උෂ්ණත්වයට සාපේක්ෂව පෘථිවියෙන් එන විකිරණයම සූර්යාට දැනෙන්නේවත් නැහැ. ඒතර අන්න ඒ වගේ සූර්යා කෙල්වින් 6000ට විතර අතරේදී අහල පහල උෂ්ණත්වය මේ විකිරණ පිට කරන වස්තු වුණොත් නැහනේ. අන්න ඒ වගේ ලාමට පරිසරය හිතන්න ඕනේ මේක දැම්මේ. උඩ එක. හැබැයි මෙහෙම හිතන්න. අපේ ශරීර උෂ්ණත්වය 37යි. පරිසර උෂ්ණත්වය 27යි. අපේ ඇඟෙන් පරිසරයට විකිරණ පිට කරන ප්‍රමාණය හොයා ගන්න ඕනේ. එතකොට අපිට අපේ ඇඟෙන් විකිරණ පිට වෙනවා විතරක් හිතලා පුළුවන්ද? පැහැදිලිව බෑ. මොකද අපේ ඇඟෙන් විකිරණ පිට වෙන කතාව ඇත්ත ඊවන් කියලා. නමුත් පරිසරයත් අපේ ඇඟට කිට්ටුව තියෙනවනේ. හරි. අපේ ඇඟ 37යි පරිසරය 27යි 10යිනේ වෙනස. ඉතින් ඒ වගේ ලාමට ඇඟෙන් පිට කරන එකත් හිතලා පරිසරයෙන් පිට කරන උරා ගන්න එකත් හිතලා අපි සමස්තය ගන්න ඕනේ. එතකොට ගන්න වෙන්නේ උඩ එකද යට එක. එතකොට ගන්න වෙන්නේ යට එක. කේතලයක වතුර රත් කරලා තියෙනවා සෙල්සියස් 100ට. එතකොට ඒකේ විකිරණයෙන් පිට වෙන ගාන හොයන්න ඕනේ. එතකොට කේතලය ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. ඒක කෙල්වින් කරොත් 373යි. හරි. එතකොට පරිසර උෂ්ණත්වය 27යි කිව්වොත් කෙල්වින් කරොත් 300යි. එතකොට T2 300යි මේක 373යි. අනිවාර්යයෙන්ම දෙකම සලකන්න වෙනවා. එහෙනම් සලකන වස්තුවට සාපේක්ෂව සැලකිය යුතු උෂ්ණත්ව පරිසරයක් නැත්නම් උඩ ඒක. එන ලියන්න. විකිරණය මගින් ශක්තිය හානි කරන වස්තුවේ උෂ්ණත්වයට ආසන්න පරිසරයක් නොමැතිනම්
යන් q dot සමානයි EA sigma T4 සමීකරණයේද වස්තුවේ උෂ්ණත්වයට ආසන්න උෂ්ණත්ව පරිසරයක් පවතී නම් මක සමීකරණය q dot සමානයි EA sigma T1 අතරනේ T2 අතර සමීකරණයේද භාවිතා කළ හැකිය හරි ඔන්න ස්ටෙෆාන් නියමය සම්බන්ධතාවය ගැන අපි කතා කරේ. එතකොට මේ කොටස එහෙනම් ඉවර වෙනවා. හැබැයි මෙතනින් ඔක්කොට තව වලට ප්‍රශ්න කරන්න බෑ. හෙට දවසේ කියලා දෙන දේත් ඕන වෙනවා. හෙට දවසේ වීඩියෝ එකෙන් මම ටිකක් උදේම දාන්න නැති දවල් නිකන් දාන්න වෙයි. දවල් ටිකක් අවශ්‍යයි. කොහොමද හෙට අනිත් වීඩියෝ එක දානවා විකිරණය සහ ප්‍රේරණයේ අවසාන කොටස. ඒතර දාලා බලපුවම මේ ටිකෙන් කරගන්න. මොකද හෙට කරන කොටසත් ඉවරනාම කෘෂ්ණ වස්තු විකිරණයේ කොටස සම්පූර්ණ ඉවර වෙනවා. එතකොට සෞන්දර්ය දක්වා කාලය තුල හෙට මම ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කරන්නම්. ඒ ටික කරගත්තාම මේ අවුරුද්දේ කෘෂ්ණ වස්තු විකිරණයෙන් කොටසක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් ඒ කොටස කරන්න පුළුවන් මට්ටමට හැදෙනවා. හෙට දවසේ පාඩමත් එක්ක ගොඩාක් ප්‍රශ්න අපි පන්ති පටන් ගත්තාම කරමු. එහෙනම් මේ මුල් වීඩියෝ එකේ සහ මේ වීඩියෝ එකේ විකිරණය ගැන කියපු දේවල් ටික විශේෂයෙන් ෆස්ට් ආයය විකිරණය තව අහලවත් නැති දේවල් තිබුණේ. ඉතින් මේ දේවල් ටික හොඳට ඉගෙන ගන්න හෙට දවසේ කොටස වෙනකන් මේ දේවල් ටික කරගන්න. හරි. එතකොට මේ අද විකිරණයේ ගොඩාක් ප්‍රශ්න කරන්න යන්න එපා. පොඩි ප්‍රශ්න තමයි තාම කරන්න වෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම ප්‍රේරණය ටික හොඳට කරගෙන ඉවර කරගන්න චුම්බක ශේෂ පාඩම ඔක්කොම කියලා දුන්නා. කිසි අවුලක් නැතුව දැන් හොඳට ලකුණු ගන්න පුළුවන් වෙන්න ඕනේ. පොඩි කොටස් ටිකක් තව කියලා දෙන්න දිනවා ප්‍රේරණය එක මම හෙට කියලා දෙනවා. හෝල් ආචරණයේ පොඩි විනාඩි 5ක විතර කොටසක් තියෙන ටිකක් මම කියලා දෙන්නම්. එතකොට ඒකේ ප්‍රශ්නේ කිසිවක් හිටින්නේ නැහැ. හරි. එහෙනම් අපි හෙට දවසේ හම්බෙමු. ආයිබෝන්.